සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ හැම දිනාටම බෞද්ධ රූපවාහිනිය සදැහැති ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන විදර්ශනා සතරමානුශාසනා මාලාවේ තවත් උතුම් වූ සදම් දෙසුමක් මෙලෙසින් ආරම්භ කරන්නේ. දේශනා වෙනුවෙන් අද දවසේදී වැඩම වදාළ වැ උඩ තුඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසන වාසී පූජනීය පොහොල්වැල්ලේ සාරද පින්වත් ස්වාමින් වහන්සේ අපි සාදුනාදනන්වා පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. සදහවත්නි, අද මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙනවා කළුතර බෝධිය ශීල භාවනා වැඩසටහන වලට සහභාගී වන ලෝතරින බුදුමක දේශනාවට වලට සවන් දුන් සදැහැති උපාසක උපාසිකා පිරිසක් විසින්. එසේනම් මෙතෙන් පටන් දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූරකව ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිම්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සම්බෝධි විහාරාධිපති අතිපූජනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු පින්වන්ත ගුණවන්ත මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අද දවසේ කළුතර බෝධිය සීල භාවනා වැඩසටහන් වලට සහභාගී වෙන ලෝදිනන බුදුමග බොහොම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන කාරුණික ගුණවන්ත පින්වත්නි, සම්මා සම්බුද්ධ ශාසනයක් හමුුණ මේ වගේ කාලයක මේ පින්නතුනුත් ලෝකේ බණහන පින්නතුනුත් ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් විවිධ පින්කම් වල තමන්ගේ හිත යොදවනවා. ධර්ම දේශනාමය පින්කමකට දායකත්වයෙන් දරනවා කියන්නේත් ඒ වගේම තවත් එක් පින්කමක්. මේ ධර්ම දානමය පින්කම තුලින් අපට පින් අත්පත් වෙන්නේ මේ ධර්ම දානයේ තුලින් මේ ලෝක සත්‍යයන්ගේ චිත්තසංතාන වලට සහනය ලැබෙන මට්ටම අනුව. අපි කවුරුත් දන්නවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කියන්නේ කාන්තාරයකට වැටෙන වැස්සක් වගේ. දැවෙන හිතවලට මේ ධර්මය ඇහෙනකොට හිත සංසිඳනවා. ජීවිතයේ තිබ්බ ආවේගාදිය පාලනය වෙනවා. පහවෙල යනවා. හිතට ලොකු සැනසෙල්ලක් දැනෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙනකොට. අන්නේ සහනය මේ ලෝක සත්‍යයට ලැබෙන්නට දායකත්වයේ දර නැත්තන්ගේ විශාල දායකත්වයක් තියෙනවා. එතකොට අන්නේ ලෝකයක් සැනහෙන විදියට කටයුතු කිරීම හේතු වෙලා මේ පින්නාත පිරිසට නිවන් මඟ පුරා ගන්න විශාල පුණ්‍ය කර්මයක් තමන්ගේ ජීවිතේට එකතු වෙනවා. අද අපි මේ පින්නාත පිරිසට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පින්නාත පිරිස විශේෂයෙන්ම දායකත්වයෙන් දරන පිරිසත් ශීල භාවනා වැඩසටහන් වල සම්බන්ධ වෙන පිරිසක් කියලාම සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ලෝකේ බණහන පින්නාත පිරිසත් බුද්ධිමත් නැනවත් පිරිසක් විදියට අද අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පින්තුන්ගේ යහපත පිණිස මේ විදර්ශනාව පිළිබඳ යම්කිසි විග්‍රහයක්.
අපි දන්නවා නිර්වාණය සාක්ෂාත් වෙන්න නම් නිර්වාණය අරමුණු වෙන්න නම් අපේ හිතට නිර්වාණය අරමුණු වෙන්න ඕනේ. අරමුණු වෙනකම්ම සංසාරේ යන්න වෙනවා. ඒ නිර්වාණය හිතට අරමුණු වෙන්නට අපේ මනස ඊට සුදුසු විදියට හදන්න ඕන. ඊට සුදුසු විදියට මනස හදන්න ඕනේ. අන්න එහෙම ඊට සුදුසු විදියට මනස හැදුනොත් නිවන අරමුණු වෙයි. හැබැයි මරණාසන්න මොහොත වෙනකන් නිර්වාණය අරමුණු වෙන විදියට හිත හැදුන් නැත්නම් නිර්වාණය අරමුණු වෙන්නෙම නැහැ. එතකොට අපිට සසර ගොඩාක් ඈතට යන්න වෙනවා. අද අපි කතා කරන්නේ කෙනෙකුට නිර්වාණය අරමුණු වෙන මොහොත දක්වා විය යුතු විදර්ශනාත්මක වැඩපිළිවෙල මොකක්ද කියලා කතා බහ කරන්න. අපි ඒ සඳහා උපකාරක ධර්මයක් විදියට යම්කිසි භාවනාවක් ඉස්සෙල්ලා මතු කර ගන්න ඕන. අපි කවුරුත් මම හිතන්නේ මේ පින්නන්ත පිරිසත් බොහෝ සෙයින් මේ ජීවිතයේ අත්දැකපු පුරුදු පුහුණු කරපු භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව කියන්නේ. ආනාපාන සති භාවනාව තුළත් පින්නතුන් දන්නවා විදර්ශනාවට යන්න පුළුවන්. ධර්මාබෝධයේ විශාල මාර්ගයක් එලිපෙහෙළි වෙනවා ආනාපාන සති භාවනාව තුළ. ආන කියන්නේ ආස්වාසය. පාන කියන්නේ ප්‍රස්වාසය. සතිය කියන්නේ සිහිය. ආස්වාසයේහි සිහියෙන් හිත පිහිටුවීම. ප්‍රස්වාසයේ සිහියෙන් හිත පිහිටුවීමට කියනවා ආනාපාන සතිය කියලා. අපි දන්නවා ආනාපාන සති භාවනාවේ පළවෙනි පියවරේ ඉඳලම පළවෙනි පියවරේ තියෙන අපිට එක වැඩයි සිහියෙන් හුස්ම ගැනීම සහ සිහියෙන් හුස්ම හෙලීම කියන එක. මෙන්න මේක තුල ආස්වාසයේහි ඒ කියන්නේ අපේ හිත අපි දන්නවා විසිරෙන හිතක් අපේ හිත. හැමතිස්සෙම විසිරෙන ස්වභාවයක් තියෙනවා. හරියට හුලඟට අහුණු කොළරොඩ ටිකක් වගේ. හැමතිස්සෙම හිත අරමුණු හැමේ විසිරෙනවා. හුලඟ කියන්නේ අරමුණු වගේ. ඒ හැමුවේ විසිරෙනවා හිත කුණු ගොඩක් වගේ. එතකොට අන්නේ විසිරෙන හිත තමයි අපි ආස්වාසයේහි පිහිටුවන්න උත්සාහ කරන්නේ. විසිරෙන හිත සිහියෙන් නුවණෙන් වීර්යෙන් අපි ආස්වාසයේහි පිහිටවනවා. ප්‍රස්වාසයේ පිහිටවනවා. නැවත නැවත විසිරෙනවා. අපි ඒත් උත්සාහයත් අරින්නේ නැහැ. උත්සාහයත් අරින්න නැතුව නැවත නැවත ආස්වාස ප්‍රස්වාසයේ හිත පිහිටවනවා. මේ විදිහට අපි ක්‍රමානුකූලව මේක පුරුදු කරද්දී ටිකෙන් ටික හිත ආස්වාසයයි ප්‍රස්වාසයයි එක්ක ඉන්න තරම් හික්මෙනවා. දැන් ඉස්සර තිබෙ නොහික්මීම. ආස්වාසයේ ඉන්න කැමති නැහැ. හිත ආස්වාසයත් එක්ක ඉන්න කැමති නැහැ. බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදියට දුවනවා. ප්‍රස්වාසයත් එක්ක ඉන්න කැමති නැහැ. දුවනවා. බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ඔස්සේ. නමුත් කාලයක් පුරුදු කරපු අය දන්නවා කාලයක් මේ කරගෙන ගියොත් දෛනිකව හිත පුරුදු වෙනවා ඒකත් එක්කම ඉන්න. හිතේ ආස්වාස ප්‍රස්වාසයත් එක්කම ඉන්න පුරුදු වෙනවා. මේ විදිහට ක්‍රමානුකූලව පළවෙනි පියවර දියුණු කරගෙන දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි පියවර දක්වා අපි යනවා. හතරවෙනි පියවරේදී අපි සිද්ධ කරන්නේ පස්සම්බයං කාය සංඛාරං කියන විදිහට මේ ආස්වාස ප්‍රස්වාසය කියන කය අපිට දැනෙන හුස්ම කය සංසිඳවනවා. සංසිඳ වීමත් එක්ක අපට ආස්වාස ප්‍රස්වාසයත් එක්කම දිගු කලක් පුරුදු පුහුණු වීම හේතු වෙලා ආස්වාස ප්‍රස්වාස කය සංසිඳිලා ආස්වාස ප්‍රස්වාසය පිළිබඳව මතකයක් මානසිකාර වෙන්න පටන් ගන්නවා. අන්න ඒ තුලින් අපිට ලොකු චිත්ත සමාධියකට යන්න පුළුවන්. අන්න එතෙන් සිට අපි පටන් ගන්නවා විදර්ශනාව. අපි බලමු දැන් විදර්ශනාව කොහොමද සිද්ධ වෙන්නේ කියලා. බලන්න අපිට දැන් මේ භාවනාව කරගෙන ගියාට පස්සේ අවසානයේදී ආනාපාන සතිය තුලින් මතුවෙන සමාධියක් තියෙනවානේ. හතරවෙනි පියවරේදී අපි කතා කළ විදිහට හුස්ම කය සංසිඳ වෙලා ඇති වෙන මතකය මානසිකාරයක් විදිහට වර්ධනය කර කර යද්දී හිත සමාධිගත වෙනවා.
අන්නේ සමාධිගත වෙනවා කියලා කියන්නේ සමාධිය කියන්නේ මොකක්ද? එතන තියෙන්නේ. එතන තියෙන්නේ සිතෙහි හැඩගැසීමක්. එතකොට අන්න ඒක අපි වෙන් කර ගන්නවා නාම ධර්ම විදියට. හරි දැන් බලන්න අපිට හුස්ම දැනෙන්නේ මොකක් නිසාද? විඥානය නිසා. දැනීම කියන්නේ විඥානය. ඒ දැනීමත් එක්ක මොකක් හරි සැපක් හරි දුකක් හරි වේදනාවක් හට ගන්නවද නැද්ද? හට ගන්නවා. ඒක එතකොට වේදනාව වෙන්නේ. ඊළඟට අපි හැමතිස්සෙම හුස්ම කියලා හඳුන ගන්නවද නැද්ද? හඳුන ගන්නවා. ඒක මොකක්ද එතකොට? සංඥාව. ඊළඟට ඒ සමාධිය කියන සිතුවිල්ලත් එක්ක නැගෙන තව බොහෝ කුසල සිතුවිලි තියෙනවා. ඒ ඔක්කොම වැටෙන්නේ සංඛාර. එතකොට බලන්න අපි ඔන්න සමාධියම කොටස් හතරකට බෙදාගත්තා. ඒ සමාධියේ දැනෙනවා කියන්නේ විඥාණය. සමාධිය තුලින් යම් සැපයක් ඇති වෙනවා නම් වේදනාව. ඊළඟට සමාධිය හඳුන ගන්නවා කියන්නේ සංඥාව. ඊළඟට ඒ සමාධිය ඇතුළු ඔය ඇති වෙන විතක්ක ਵਿਚාරාදී සිතුවිලිත් සංකාර. ඒව දාගන්නවා අපි නාම කොටසට. ඊළඟට මොකක්ද ඉතුරු වෙන්නේ? රූපය. ආස්වාස ප්‍රස්වාසය කියන්නේ මොන ධාතුවද? වායෝ ධාතුව. එතකොට රූප කොටසට වැටෙන්නේ වායෝ ධාතුව. දැන් මේ විදියට වායෝ ධාතුව රූපයේ විදියටත් ඊළඟට අර ඒ වායෝ ධාතුව දැනීම මුල් කරගත්තේ වේදනා සංඥා සංකාරාදී නාම කොටස විදියටත් වෙන් කරගන්නවා. ඕකට කියනවා නාම සහ රූප මොකක් කර ගැනීමද? පරිච්ඡේද කරගත්තා. නාමය වෙන් කරගත්තා, රූපය වෙන් කරගත්තා. දැන් බලන්න ඒක මේ වගේ දෙයක්. අපි හිතමු ඔන්න යම්කිසි නැවක නැගලා යම්කිසි පුද්ගලයෙක් මේ ඉන්දියාවට යනවා. නැවයි මෙයයි යන්නේ. දැන් මේ පුද්ගලයාට කියන්න පුළුවන්ද මගේ බලය නිසාම මමම මේකට මේ ඉන්දියාවට ආව කියලා කියන්න බෑ. මොකද දන්නවද? නැව උදව් වුණා. ඒ පුද්ගලයාගේම ශක්තියකින් එතරට ගියා නෙවෙයි, නැව උදව් වුණා. නැව ඒ පැත්තට යන්න පුද්ගලයා උදව් වුණෙත් නැද්ද? පුද්ගලයා උදව් වුණා. පුද්ගලයා එහා පැත්තට නැව ආධාර කරන් ගියා. නැව පුද්ගලයා ආධාර කරගෙන එහා පැත්තට ගියා. එතකොට මේ දෙන්නගේ උපකාර නැත්තම් යන්න පුළුවන්ද? බෑ. අන්න ඒ වගේ තමයි මේ නාමයත් රූපයත්. නාමයට රූපේ නැත්තම් පවතින්න බෑ, රූපයට නාමේ නැත්තම් පවතින්න බෑ. අපි හිතමු දැන් අන්ධයයි පිලයි ගමනක් යනවා කියලා. පිලා ඉන්නේ කර උඩ. අන්ධයා ඇවිදිනවා. පිලා පාර පෙන්නනවා, අන්ධයා යනවා. පිලා අයින් කරොත් අන්ධයාට යා ගන්න පුළුවන්ද? නිවැරදිව බෑ. අන්ධයා අයින් කරොත් පිලාට යන්න පුළුවන්ද? ඒත් බෑ. මේ නාමයයි රූපයයි කියන අන්න ඒ වගේ දෙකක්. දැන් බලන්න දැන් අපි මේ ජීවත් වෙලා ඉන්නවා. අනතුරක් වෙලා හරි, හෘදයාබාධයක් ඇතිලා හරි, තියෙන රෝග තත්ත්වයක් උස්සන්න වෙලා හරි, විඥානයේ කය නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ මේ කයට? මුකුත් නැහැ. සීතල කොටයක් වගේ නිශ්චල වෙලා තියෙනවා. එනේ හිත නැතුව මේ රූපයට වැඩ කරන්න බෑ. ඒ වගේමයි ඇයි විඥානයේ මේක නිරුද්ධ වුනේ? මේ මලමිනියත් එක්ක ඒකට ඉන්න බෑ. ඒ නිසා යා වෙනක් අයක ආධාරයක් ඇති කරගන්නවා. අන්න ඒ විදිහට මේ නාමය සහ රූපය කියන්නේ එකිනෙකාට උදව් නැතුව යා ගන්න බැරි දෙකක්. එහෙනම් ප්‍රබලද දුබලද? දුබලයි. ඇයි පිලාට අන්ධයා නැතුව යන්න බෑ, අන්ධයාට පිලා නැතුව යන්න බෑ. නැවට මනුස්සයා නැතුව යන්න බෑ, මනුස්සයාට නැව නැතුව යන්න බෑ. එකිනෙකාට උපකාරයක් නැත්තම් යා ගන්න බෑ. එනි එකිනෙකා යැපෙන්න ඕනේ. එනිසා දුබලයි. අන්නේ වගේ තේරුම් ගන්න ඕනේ මේ නාමය සහ රූපය කියන්නේ මේ ওই ජීවිතේනේ. අපි මේක ලොකුවට අල්ලගෙන හිටියට උපාදාන කරගෙන හිටියට මේ නාමයට කියන හිතට ශරීරේ නැතුවත් බෑ, ශරීරයට හිත නැතුවත් බෑ. එකිනෙකාගේ උදව් නැත්තම් මේකට ඉස්සරහට දුව ගන්න බෑ. ඒ නිසා මේක දුබල ධර්මයක්.
අපිට ඉස්සෙල්ලාම මේ නාම රූප සංස්කාර පින්ඩය ගැන යම්කිසි මේ කලකිරීමක් ඇති වෙනවා එතනදී. මං හිතන් හිතට වඩා මේ හිත නැත්තම් කයට යන්න බෑ, කය නැත්තම් හිතට යන්න බෑ. අන්න ඒ විදිහට නාමය සහ රූපය වෙන් කරගෙන ওই විදිහට අඳුන ගැනීමට කියනවා නාම රූප පරිච්ඡේදය කියලා. විදර්ශනාව පටන් ගන්න උතනින්. ඊළඟට මොකද වෙන්නේ? දැන් අපි වෙන් කරගත්තනේ නාමේ රූපේ කියලා. ඊළඟට පටන් ගන්න ඕන අපි පච්චේ පරිග්ඝා ඥානය. ඒ කියන්නේ අපි බලන්න ඕනේ මේ වේදනාව මොනව හේතුලද හටගත්තේ? සංඥා සංකාර විඥාන මොනව හේතුලද හටගත්තේ? රූපය මොකක් හේතුලද හටගත්තේ? දැන් බලමු අපට උන තියෙන ශරීරයක් තියෙනවා. ඇයි මේ එක එක්කෙනාගේ ශරීර එක එක්කෙනාගේ ස්වභාවයන් වෙනස්? එක එක්කෙනාට ලැබිච්ච ජීවිත පවා වෙනස් නැද්ද? එක එක්කෙනා අත්දකින්න දුක සැපෙත් වෙනසක් නැද්ද? වෙනසක් තියෙනවා. එතකොට මේ ඇයි එහෙම එක එක්කෙනාට එක එක විදිහේ ජීවිත ලැබිලා ඔක්කොම එක සමාන අච්චුවකින් ඉපදිලා නැහැ නේද? අන්න හරි. කර්මය කියන එක අපි සසර ජීවිතයේදී කරගත්ත කුසල කුසල කර්ම වලට අනුකූලව තමයි රූපය ලැබිලා තියෙන්නේ. මේ එතකොට කර්මය හේතු වෙලා රූප සකස් වෙනවා. දැන් බලන්න තිරිසන් ලෝකයක් ගත්තොත් එහෙම තිරිසන් ලෝක ශරීර කියන්නේ වෙනම ශරීරය නේද? අස්සෙක් ගත්තට පස්සේ සුනකෙක් ගත්තට පස්සේ ලේනෙක් ගත්තට පස්සේ බලන්නේ රූපයන්ගේ තියෙන විවිධත්වය. අතීත කර්මයේ හේතු වෙලා ඒ වගේ රූපයක් පහළ වුණා, සකස් වුණා. ඊළඟට බලන්නේ ලැබිච්ච රූපය දැන් තියෙනවනේ. ඒතර කර්මයේ හේතු වෙලා රූපය සකස් වෙනවා. අපිට තරහ ගියොත් රූපෙට මොකද වෙන්නේ? වෙනස් වෙනවා. දැන් මේ පින්තුන්ගේ සාන්ත මුණක් පේන්නේ මට. ඇත්තට හොඳටම තරහ ගියොත් ඔය රූපෙට මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ඒකට කියනවා හිත හේතු වෙලා උපදින රූප කියලා. හිත හේතු වෙලා උපදින රූපත් දැන් බලන්න දැන් ඔය හිතේ තියෙන්නේ ශ්‍රද්ධාව. හරිද? බලන්න හොඳ සිතුවිලි තියෙන්නේ. ඒ නිසා රූපය ප්‍රසාද ජනකයි. හොඳ අතට හැරිලා තියෙන හොඳ රූප කලාප ওই මූණේ තියෙන්නේ. නමුත් ඔගේ නරක සිතුවිලි තිබ්බොත් තරහ, ඊර්ෂ්‍යාව එහෙම දැන් හටගත්තොත් මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ඒවට කියනවා චිත්තජ රූප කලාප කියලා. හිත සහ හිතේ ඇති වෙන හැඟීම් නිසා උපදින රූප. තරහ උපදිනකොට ඊට අදාළව රූප උපදිනවා. ඒ වගේම ශ්‍රද්ධාව, මෛත්‍රී, කරුණාව ආදී හට ගන්නකොට ඊට අදාළව රූප සකස් වෙනවා. ඒවට කියනවා චිත්තයේ හේතුල උපදින රූප තියෙනවා. බල අතීත කර්මය නිසා උපදින රූප තියෙනවා. ඊළඟට ඍතුව. ඒ කියන්නේ මේ සීත සහ උෂ්ණ හේතු වෙලා. දැන් පින්නතුන් ඇන්ටාර්ටිකා වගේ පළාතකට ගියොත් රූපය දැන් තියෙන ස්වභාවය තියනවද? නෑ. ඔක වේලෙනවා නේද? මේ කකුල් අත පැලෙන්න පටන් ගන්නවා නේද? ඒ කියන්නේ සීත සහ උෂ්ණ නිසාත් ওই රූපය වෙනස් වෙනවා. ඒ වගේ රටකට ගියා මේ විදිහේ ආපහු ලංකාවට ආවට පස්සේ ආපහු වෙනස් විදියක්. නේද? එතකොට කර්මයේ හේතුලත් රූප හට ගන්නවා, හිත හේතුලත් රූපය හට ගන්නවා, ඍතුව හේතුලත් ඊළඟට මොකද්ද? ආහාරය. දැන් අපි හිතමු දැන් ගිලන් භාවයකටපත් වෙලා අපිට වරු 3-4ක් ආහාර ගන්න බැරුණොත් මොකද වෙන්නේ? නේද? හොඳට පොඩ්ඩක් බලන්න දැන් ආරෝග්‍ය ශාලාවල එහෙම රෝගී වෙලා වෛරස් වුණ හරි ඩෙන්ගු වගේ රෝගයක් හැදිලා තමන් හිටපු කාලයක් තුන බලන්න පොඩ්ඩක් ඒ කාලේට කණ්ණාඩියේ මූණ බැලුවත් කොහොමද මූණ? මලානිකයි. නේද? මලානිකයි, වියලිලා ගිය ගතියක්. කොච්චරවත් මේ මොකද්ද මේ يعني දෙතොල්ුණත් අර මේ වේලිලා ගිය ගතියක්. බලන්න හොඳ ආරෝග්‍ය ශාලාවකදී එහෙම يعني හරියට ආහාර ටික නොලැබෙනකොට මේ රූපෙට වෙන දේ. ආහාර ලැබෙනකොට මොකද වෙන්නේ ආපහු? අන්න ආපහු ප්‍රකෘති තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ අපිට ආහාරය නිසාත් මේ රූපය වෙනස් වෙනවා කියන්නේ රූප හට ගන්නවා. ඒ විදිහට මේ නාමය රූපයයි කියලා වෙන් කරගත්ත මේ සංස්කාර පින්ඩයේ ඉස්සෙල්ලම රූපය කුමක් හේතුවෙන් හටගත්තද කියලා මෙනෙහි කරන්න ඕන.
ඊළඟට ගන්නවා වේදනාව. වේදනාව කියන එක හටගන්න ආසන්න හේතුව ස්පර්ශය. නමුත් මෙහෙම දේකුත් තියෙනවා. දැන් බලන්න මේ ශරීරයක් දැක්කට පස්සේ සාමාන්‍ය කෙනෙක් ගමු. අපි ධර්මයේ තුල ඉන්න කෙනෙක් නෙවෙයි වෙන කෙනෙක් ගමු. සාමාන්‍ය ලෝකයේ ඉන්න කෙනෙකුට ශරීරයක් දැක්කට පස්සේ ඒක හින්දා යාට ඇති වෙන්නේ සැපක්ද දුකක්ද? සැපක්. පාරේ යද්දී අපි හිතමු යම්කිසි ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි තවත් ඒ වගේම ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි දකිනවා. එයාට ඇති වෙන්නේ සැප සහගත විඳීමක්. අසුබය හොඳට වඩපු කෙනෙකුට ශරීරයක් දැක්කට පස්සේ ඇති වෙන විඳීම මොන වගේද? නේද? උපේක්ෂාවක් බොහෝ දුරට උපදින්නේ. උපේක්ෂා වේදනාවක්. හරිද? ඒ කියන්නේ ස්පර්ශය අනුවත් වේදනාව වෙනස් වෙනවා. ඒ වගේම තමයි එයාගේ හිතේ තියෙන අවිද්‍යාවට අනුකූලවත් ඒ වේදනාව වෙනස් වෙනවා. දැන් බලන්න ශාරීරික අසුබයි කියලා විද්‍යාවක් නැති කෙනෙකුට ශරීරයක් දකිද්දි සැප ඇති වෙනවා. ශරීර පිළිබඳ විද්‍යාව තියෙන කෙනාට ශරීරයක් දකිද්දි උපේක්ෂාව උපදිනවා. දැන් මෙහෙම හිතන්න ඊළඟට ආදරය අනිත්‍යයි කියලා දන්න කෙනෙකුට ආදරයක් ලැබෙනකොට එයාට උපේක්ෂාවක් උපදින්නේ. එයා දන්න මේක වෙනස් වෙලා යන එකක් කියලා. හැබැයි ආදරය අනිත්‍යයි කියලා නොදන්න කෙනෙකුට ආදරයක් ලැබෙද්දි මොකද වෙන්නේ? හරියට සතුටු වෙනවා. එයාට ලොකු සතුටක් ඇති වෙනවා. ආදරයේ අනිත්‍ය ස්වභාවය දකින්නකොට ආදරයක් ලැබෙද්දි උපේක්ෂාවක්. එයාට අරමුණු වෙනවා මේක ඇත්ත මොකද්ද කියලා. හැම මොහොතක වෙනස් වෙනවා කියලා දන්නවා එයාට. හැබැයි ආදරේ අනිත්‍යයි කියලා දන්නේ නැති කෙනෙකුට ආදරයක් ලැබෙද්දී යාට හරි සැපයි. ඒතර බලන්න ඒ කෙනාගේ ස්පර්ශය විතරක් නෙවෙයි ස්පර්ශයේ හේතු වෙලත් වේදනා හට ගන්නවා. ඒ වගේම අවිද්‍යාවේ ස්වභාවය අනුව වේදනා හට ගන්නවා. තණ්හාවේ ස්වභාවය අනුව වේදනා හට ගන්නවා. ඇයි තණ්හාවේ ස්වභාවය අනුව වේදනා හට ගන්නවා කියන්නේ බලන්න අපි හිතමු අපිට Tamanට ලැබෙනවා කියලා හොඳ රත්තරන් මාලයක්. හරිද? ඒ රත්තරන් මාලයක් කෙනෙක්ගෙන් ලැබුණාට පස්සේ සැපක් ඇති වෙනවද නැද්ද? ඒ එක්කම තණ්හාවක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. තණ්හාවෙන් අර මාලය ඇසුරු කරන්න නැවත නැවත සැප ඇති වෙනවද නැද්ද? ඇති වෙනව නේද? තණ්හාවෙන් ඒ කල්ලන්න අල්ලන්න බෙල්ලේ දාගෙන ඉන්නකොට සැප ඇති වෙනවද නැද්ද? එහෙනම් තණ්හාව නිසාත් එහෙම සැප හට ගන්න ගතිය තියෙනවා. මේ විදියට අවිද්‍යාව නිසා වේදනා හට ගන්න හැටි ඊළඟට තණ්හාව නිසා වේදනා හට ගන්න හැටි ස්පර්ශ නිසා වේදනා හට ගන්න හැටි සහ මෙහෙම වේදනා අත්දකින්න මේ ඇහැක් කනක් නාසයක් දිවක් කයක් මනසක් ලැබුණේ අතීත කර්මය නිසාද නැද්ද? අන්න බලන්න. අන්න එහෙම දකින්න ඕන. අතීත කර්මය නිසා මෙහෙම විඳීම් අත්දකින්න ජීවිතයක් ලැබුණා. ඊළඟට අවිද්‍යාව නිසා එක එක අවස්ථාවල සැප සහ දුක් උපේක්ෂා හට ගන්නවා. තණ්හාව නිසා සැප දුක් උපේක්ෂා හට ගන්නවා. මාලේ ආසාවෙන් අතගාද්දි තණ්හාවෙන් සැපයි. ඒ මාලේ කඩන් ගියොත් මොකද වෙන්නේ? දුක ඇති වෙනවා. බලන්න ඒක තණ්හාව නිසාද නැද්ද හටගත්තේ? අන්න බලන්න තණ්හාව නිසා. තියන්නේ ඔගේ තණ්හාව නිසා වේදනා හට ගන්න හැටි. අවිද්‍යාව නිසා වේදනා හට ගන්න හැටි. කර්මය නිසා වේදනා හට ගන්න හැටි සහ ආසන්න හේතුව ස්පර්ශය. අන්න ඒව හොඳට මෙනෙහි කරන්න ඕන. ඕකට කියන්නේ පච්චේ පරිග්ගහ ඥානය කියලා. හේතු සහ ඵල විමසනවා. ඊළඟට මේ සංඥාවත් එහෙම ගන්න ඕනේ. සංඛාරයත් එහෙම ගන්න ඕනේ. විඥානයත් එහෙම ගන්න ඕනේ. හේතු අවිද්‍යාව තණ්හා කර්ම ස්පර්ශ හේතුල වේදනා හට ගන්න හැටි සංඥා හට ගන්න හැටි සංකාර හට ගන්න හැටි ඒ වගේම අවිද්‍යාව තණ්හා කර්ම ආදී හේතු වෙලා නාම රූප ආදී හේතු වෙලා හිත හට ගන්න හැටි ඔන්න ඔය ටිකට කියනවා පච්චය පරිග්ගහ ඥානය කියලා. බලන්න ඉස්සෙල්ලාම රන්දයයි පිළය වගේ නාමය රූපයයි වෙන් කරගත්තා. ඊළඟට ඒ නාම රූප කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ගොඩවල් පහ බෙදාගෙන හේතුඵල විමසුවා. ඔන්න ඔය ටිකට කියනවා ඥාත පරිඥාව කියලා. මේ අපි දැනගන්නම ඕන. නිවන් දකින්න කියන එක ලේසි නෑ. නේද? ඒ කියන්නේ මාර්ගය දැනගන්න ඕනේ. අපි මේක වෙන්න ඕන කොහොමද?
වෙන්න ඕන කොහොමද කියලා අපි දැනගන්න ඕන. ඊළඟට මොකද වෙන්නේ? දැන් මේ විදිහට බලන්න නාම රූප වෙන් කරගෙන හේතුඵල විමසුවා. ඊට පස්සේ මේක බාහිර ලෝකෙට දාන්න ඕන. අම්ම කියලා ගමුකෝ. අම්ම කියන්නේත් එතන තියෙන නාමයකුයි රූපයකුයිද නැද්ද? අම්මා කියන්නේත් අර අන්ධයයි පිළෑ වගේ නාම රූප එකිනෙකාට උපකාරයෙන් ඉස්සරහට යන එකක්ද නැද්ද? ඉස්සරහට යන එක. අම්ම කියනකොට එතන රූපයක් නැද්ද? එතන අම්මා කියන චරිතය තුළ වේදනා නැද්ද? සංඥා සංකාර විඥාන ආදී තියෙනවා. තාත්තා කියද්දි බලන්න දැන් මෙහෙම මෙනෙහි කරද්දී අර සංකල්ප වෙනස් වෙනවද නැද්ද? ඉතින් අම්ම කියලා නිකන් ගුලිය පිටින් ගත්තා. දැන් එහෙම නෙවෙයි. දැන් අම්ම කියන්නේ රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් කියලා අරමුණු වෙන්න පටන් ගන්නවා. පරමාර්ථ වශයෙන් දැන් අරමුණු වෙනවා අපිට. ඉස්සෙල්ලා සම්මුති ලෝකයට අපිට දැනුන සම්මුති වශයෙන්. තාත්තා කියද්දිත් එහෙමයි. ඇත්තට ඒක අපිට වෙන්න ඕන. දැන් මේ භාවනා කරන ධර්මයේ පුරුදු පුහුණු කරන කෙනෙක් දරුවෙක් නලවනවා කියලා හිතන්නකෝ. ඔය විදිහට පේන්න ඕන. දැන් අදාව නේද මේ වැඩසටහනට. එනකොට එහෙම පාරේදී දැකපු ඒවා එහෙම ඔන්නෝම අරමුණු වෙන්න ඕන. හරිද? මේ අන්ධයයි පිළයි වගේ මේ නාම රූප પરම්පරාව ඉස්සරහට යන හැටි. හරිද? බස් එකට කෙනෙක් නැග්ගට පස්සේ ආ ලස්සන කෙනෙක් නගිනවා කියලාද අපිට හිතෙන්න ඕන. අපිට හිතෙන්න ඕන. අපිට හිතෙන්න ඕන නාම රූප પરම්පරාව බස් එකට නැග්ගා. නේද? රූප වේදනා සංඥා සංකාර විඥාන පිණ්ඩයක් එහෙම ඇතුලෙන් එහෙම අදහස් වෙන්න ඕන. ඩ්‍රයිවර් මහත්තයා වාහනේ බස් එක පදවනවා කියලා අනිත් පැත්ත එක්ක අපි කතා කරනවා. හිත ඇතුලේ තියෙන මේ ඩ්‍රයිවර් කියන්නේ නාම රූප પરම්පරාවක්. එතන තියෙන රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක්. අන්නේ විදිහට සාමාන්‍ය ජීවිතයේ විදර්ශනා මානසිකාර වැඩ කරන්න ඕන. හරි තමන්ගේ පැත්ත විතරක් නෙවෙයි බලන්න බාහිර පැත්තටත් එහෙම යොමු කරලා බලනවා මෙහෙම වැඩ පිළිවෙලක් තියෙන්නේ. කවුරු හරි ලොකු සැපසහගත අත්දැකීමකට පත් වෙලා ඉද්දි අපිට ඉතින් මතක් වෙනවනේ මෙයා මේ සැපය විඳින්නේ ස්පර්ශය හේතු කරගෙන. එයා ශරීරයක් නිසා නම් සන්තෝෂ වෙන්නේ ශරීරයක් දිහා බලලා ලස්සනයි කියලා ටෙලිනාට්‍ය ආදී බලමින් සතුට වෙනවා නම්. මෙයාගේ අවිද්‍යාව නිසා මෙයා මේ සතුට අත්දකින්නේ. මෙයාගේ තණ්හාව නිසා මෙයා මේ සතුට අත්දකින්නේ. අතීත කර්මයෙන් ලැබිච්ච ආයතන ටික නිසා තමයි මෙයා මේ විඳීම් අත්දකින්නේ. එහෙම දකින්න ඕනේ. කෙනෙක් අපිට බයිනවා කියලා හිතමු. කෙනෙක් අපිට බයිනකොටත් ඒ දේශයේ කියන අකුසලය. අනේ දේශයේ කියන අකුසලය කුමක් හේතුවෙන් හටගත්තද කියලා ඔය අපි සඳහන් කළ කාරණාවට අනුකූලව විමසන්න ඕන. ඒ නිසා මෙයාගේ මේ කෑ ගැහිම. අන්නේ විදියට තමන්ගේ පැත්ත විතරන්නේ බාහිර පැත්ත. ඊළඟට අපිට අදහසක් තියෙනනේ අපි සසර ගමනේ ආව කියලා. සසර ගමන ආවෙත් ඔය වගේම රූප වේදනා සංකාර විඥාන ගොඩක්ද නැද්ද? අන්න බලන්න. අනාගතයේ උපදිනව නම් උපදින්නෙත් ඔය වගේම පංචස්කන්ධයක්ද නැද්ද? පංචස්කන්ධයක්. අන්නේ විදියට අතීත වර්තමාන අනාගත ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රණීත කියලා කියන්නේ ප්‍රණීත කියන්නේ දිව්‍ය ලෝක ආත්ම භාවයක් ගත්තොත් ඒත් පංචස්කන්ධයක්. ඒ ප්‍රණීතයි. දිව්‍ය ලෝකයට සාපේක්ෂව මනුෂ්‍ය ලෝකේ හීනයි. හීන පංචස්කන්ධයක් මෙතන තියෙන්නේ. ඊළඟට ළඟ දුර වශයෙන් මේ ආසන්නයේ තියෙන්නේ පංචස්කන්ධ. මීට දුර තියෙන්නේ පංචස්කන්ධ. ඕලාරික සුකුම කියන්නේ බ්‍රහ්ම ලෝකවල ආත්ම පංචස්කන්ධ හරි මෝලාරිකයි. මේ සුකුමයි. අපේ පංචස්කන්ධ ඕලාරිකයි ගොරෝසුයි. අන්නේ විදියට මේක හොඳට මතක තියාගන්න ඕන නිසා මේ නැවත නැවත මතක් කරගන්නේ නාම රූප වෙන් කරගත්තා. ඒක කියන නාම රූප පරිච්ඡේද ඥානය. ඊළඟට පච්චේ පරිග්‍රහ ඥානය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන හේතුඵල වශයෙන් දැකීම. ඒකට කියනවා ඒවට ඒ දෙකටම කියනවා ඥාත පරිඥාව කියලා. විශේෂයෙන් දැනගැනීම. ඊළඟට අපි යනවා සම්මසන ඥානයට. ඒක තමයි තමන්ගේ පැත්තේ දැක්කා වගේ අම්මගේ ජීවිතෙත් ඒක දකිනවා. තාත්තගේ ජීවිතෙත් ඒක දකිනවා. ස්වාමියා භාර්යාව මුණුබුරු විනිබිඩියන්ගේ ජීවිතවල ඒක දකිනවා. ඒ විදිහට දකිනවා ආධ්‍යාත්මික බාහිර
අතීත වර්තමාන අනාගත ඕලාරික සුකුම හීන ප්‍රනීත ළඟ දුර 11 ආකාරයකට විදර්ශනා වෙන්න ඕන. ඉතින් මේ ඇහෙනකොට මොකද අපි හිතන්න ඕන? මම මේ ටික කරගෙනද තියෙන්නේ. දැන් අපි ඕක කරගන්න නැතුව අද මැරුණ කියන්නකෝ. අඩුම ගන්න නාම රූප වෙන් කර ගැනීමක් අන්නතු පංචස්කන්ධ හේතුඵලවත් නොදක අද මැරුණ කියන්නකෝ. ඉතින් අවස්ථාව ගිලිහුණා. නේද? අවස්ථාව ගිලිහුණා අපට. එනේ සසර ගමනේ අපි හැම කෙනාටම එහෙම අවස්ථා ලැබෙනවා. බුද්ධ ශාසනවල නිවන් දකින්න. ඒ අවස්ථාව ගොඩාක් මොකද කරන්නේ? මග හැර ගන්නවා. දැන් බුද්ධ කාලේ හිටපු ඔය මේ මහදන සිටුවරයා සහ සිටුවරිය බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මහදන සිටුවරයා පෑදුනා නම් රහත් වෙන්නත් පුළුවන් කෙනෙක්. සසර එහෙම හොඳට විදර්ශනා කරගෙන ආපු කෙනෙක්. කාමයන්ට අහු වුණා. සූදුවට අහු වුණා. සුරාවට අහු වුණා. අන්න ඒ වගේ මේ ලෝකයේ තුල ඉන්න ගොඩාක් අය එක එක දේවල් වලට ඇබ්බැහි වෙලා මේ අවස්ථාව නැති කරගන්නවද නැද්ද? මොනවටද ඇබ්බැහි වෙලා තියෙන්නේ? එක එක ඒවට. ඔව් ඒ කියන්නේ බලන්න දැන් අපි ඇත්ත කතා කරමු. ටෙලිනාට්‍ය වලට ඇබ්බැහි වෙනවා කියන්නේ. ටෙලිනාට්‍ය වලට කාලය ගත කරනවද නැද්ද? එතකොට මේක අවබෝධ කරගන්න තියෙන අවස්ථාව නැති වෙනවද නැද්ද? නැති වෙනවා. රූපවාහිනි වැඩසටහන් වලට ගුවන් විදුලි වැඩසටහන් වලට ඇබ්බැහි වෙලා ඉන්න හැම මොහොතකම මේ අවස්ථාව ගිලිහෙනවා. දරුවන්ට උනත් යුතුයකම කරලා අයින් වෙලා අපේ දෙයක් කරගන්න නැතුව දරුවන්ට ඇබ්බැහි වෙලා හිටියොත් මොකද වෙන්නේ? ඒත් අවස්ථාව ගිලිහෙනවා. ස්වාමියා භාර්යාවට උනත් යුතුයකම කරලා නේද? ඒ කියන්නේ අපි මේ ලෝකේ ඕනම කෙනෙක් ඇසුරු කරන්න ඕන. ගින්නක් ඇසුරු කරනවා වගේ. ගින්නක් ඇසුරු කරනවා වගේ කියලා කියන්නේ අපි ගින්නකින් අපට උදව් නැද්ද? තියෙනවා. ගින්නකින් උදව් ගන්න අපි ගින්නට පයින්නවද? නෑ. අපි අතේ දුරින් තමයි ගින්න ඇසුරු කරන්නේ. අන්න එහෙම අපි හැම කෙනෙක්ම ඇසුරු කරන්න ඕන. අතේ දුරින්. අතේ දුරින් ඇසුරු කරන්නේ නැතු ඒ ජීවිතවලට ඕනරට අයිබෙන්න ගියොත්. ඒ ජීවිතවලට ඕනරට ඇබ්බැහි වුණොත්. හරිද? මේ ඒ ජීවිතවලට අනවශ්‍ය විදිහට සමීපුණොත් අපිට මේව මගහැරෙනවා. අපි ඇසුරු කරන ගින්නක් ඇසුරු කරනවා වගේ. හරිද? අපට හානියක් නොවන විදියට පරිස්සමින් ඇසුරු කරන්න ඕනේ. නමුත් සමහර අය එහෙම නැහැ. නේද? ගින්නට පයින්න වගේ මෙහෙම හිතේ නැද්ද පින්නතුන්ට ජීවිතේ. එයාට මං ලං වුණා වැඩි. අතේ දුරින් ඇසුරු කරන්න තිබ්බේ. ඔය පාර නම් මං ඇසුරු කරන්නේ මතේ දුරින්. එහෙම හිතේ නැද්ද ජීවිතේ? අන්න ඒ අනවශ්‍ය විදිහට සමීපල. ඒ කියන්නේ බලන්න එහෙම කාටද අනවශ්‍ය විදිහට සමීපුණාට පස්සේ එයා ගැන හරියට හොයනවා. එයා ඒ කියන්නේ අපට එයා පේන්නේ කොහොමද දන්නවද? මේ ඇත්ත කතාවක් කියන්නේ. මුකුත් කරගන්න බැරි දරුවෙක් වගේ පේන්නේ. යමකට ඕනකට ඇල්ලුණාට පස්සේ දැන් බලන්න දැන් ගෙදර ඉන්නවා කියන්නකෝ පුතාලා 4 දෙනෙක් අම්ම කෙනෙකුට. පුතාලා 4 දෙනාටම අවුරුදු 16ක් 18ක් වෙනවා. එයාලට රෙදි ටික හොද ගන්න පුළුවන්, රෙදි ටික මැද ගන්න පුළුවන්, හැම දෙයක්ම කරගන්න පුළුවන්. කාම රස කරගන්න පුළුවන්, ඕන දෙයක් කරගන්න පුළුවන්. හැබැයි අම්මට මේ දරුවෝ 4 දෙනාගෙන අධික ස්නේහයක් තියෙනවා. අධික ස්නේහයක් තියෙනකොට ඇලීමක් තියෙනකොට දරුවන්ට රෙදි ටිකවත් මැද ගන්න දෙනවද? නෑ. කාමරයක් අස් කර ගන්න දෙනවද? නෑ. පුතායින් වෙන්න මං කරන්නම්. හරිද? තනිකර වැඩකාරී වගේ මොකද කරන්නේ? අර දරුවන්ට සේවය කරනවා. ඒ අධික ඇලීම නිසාද නැද්ද? ඒ ඇලීම නිසා අම්මට දරුවෝ පෙන්නේ බබාලා වගේ. හරිද? අතුගා ගන්න බෑ. දැන් මම දන්නේ අම්ම කෙනෙක් අවුරුදු 18 දුර තාම කවනවා. ඒ අම්මට යාපෙන්නේ බබෙක් වගේ. හරිද? ඒ අධික ඇලීම නිසාද නැද්ද? අපි යමකට දැඩි වැළුනොත් අපිට හිතෙනවා අනියා බබෙක් වගේ. හරිද? සමහර අම්මලා ඉන්නවා තාත්තලා වැඩට ගියාම 3 පාරක් විතර කතා කරනවා. වැඩට ගියාද? තවට කෑවද? බබෙක්ද? බබෙක් නෙමෙයි. ඒකට අම්මට පේන්නේ එහෙමයි. පරිස්සමෙන් වැඩට යන්න බැරි, කණ්ඩ අමතක වෙන. හරිද? එහෙම නොදරුවෙක් ගාන්න පේන්නේ. බැරුණුත් අහනවද නැද්ද?
එහෙම වෙන්නේ අපිට එයාලගෙන තියෙන අදී කැලීම. යමකට ගොඩාක් කැළුනම හරියට ආරක්ෂා කරනවා. හරියට බයි ඉන්නේ කරදරයක් වෙයි කියලා. කිසි වැඩක් කරන්න දෙන්නේ නැහැ. හරිද? කිසි වැඩක් කරන්න වෙන්නේ නැහැ. මෙයාගේ සම්පූර්ණ කාලේ දිය කරනද නැද්ද අරය වෙනුවෙන්. අන්න ඒ වගේ ඇබ්බැහි වීම නැද්ද? මේ ලෝකේ ගොඩාක් අය එක්කෙනෙකුට හරි වොම ඇබ්බැහි වෙලා ඉන්නේ. එක්කෙනෙකුට හරි ඇබ්බැහි වෙලා ඉන්නේ. එතකොට අන්න එහෙම කටයුතු කිරීම තුළ අපිට මෙන්න මේ අවස්ථාව මගහැරෙනවා. මේව කරන්න තියෙන කාලේ අර කට්ටිය වෙනුවෙන් කත් ඇද ඇද ඉන්නවා. ඒකයි මං කිව්වේ ගින්නක් වගේ අපි අනිත් ඇසුරු කරා. ඕනට ලං වෙන්න නරකයි. ඕනට ඇලෙන්න නරකයි. නේද? අතේ දුරින් අපිට හානියක් නොවන විදියට යුතුයකමක් කරලා එයාලගෙන් ගන්න තියෙන උදව්තුත් අරගෙන මෙන්න මේක කරගන්න ඕන. හරිද? මේක හරියට කරගන්න ඕන. බලන්න එතකොට නාම රූප ඥානය ඇති කරග පරිච්ඡේද ඥානය ඇති කරගත්තා. පච්චේ පරිග්ඝහ ඥානය කියන හේතුඵල ඥානය ඇති කරගත්තා. සම්මසන ඥානය කියන 11 ආකාරයකට පංචස්කන්ධයේ හේතුඵල දැකීම. මෙන්න මේ විදිහට මෙනෙහි කරද්දී හරි අපූර්ව දෙයක් වෙනවා. දැන් මෙයා තමන්ගේ පැත්තේ මේ පංචස්කන්ධයේ හේතුඵල ධම. මේ හේතු නිසා මේක හට ගන්නවා. මේ හේතු නැති කල්ලි මේවා නැති වෙලා යනවා. කර්මය නිසා රූපය හට ගන්නවා. කර්මය නැතුනොත් මොකද වෙන්නේ? රූපය හටගන්නේ නැහැ. ආහාර නිසා රූපය හට ගන්නවා. ආහාර නැත්තම් මොකද වෙන්නේ? රූපය හටගන්නේ නැහැ. චිත්තය නිසා රූපය හට ගන්නවා. චිත්තය නැත්තම් රූප හටගන්නේ නැහැ. ඍතුව හේතු වෙලා රූපය හට ගන්නවා. ඍතුව නැත්තම් රූපය හටගන්නේ නැහැ. මෙන්න මේ විදිහට මෙයා බලනවා මේ හේතු නිසා මේ ඵල හට ගන්නවා. මේ හේතු නැති වෙද්දි මේ ඵල නැති වෙනවා. අවිද්‍යාව නිසා වේදනාව හට ගන්නවා. අවිද්‍යාව නැත්තම් වේදනාව හටගන්නේ නැහැ. තණ්හාව නිසා වේදනාව හට ගන්නවා. තණ්හාව නැත්තම් වේදනාව හටගන්නේ නැහැ. ස්පර්ශයේ සහ කර්මයේ හේතුලා වේදනාව හට ගන්නවා. ඒ දෙක නැත්තම් වේදනාව හටගන්නේ නැහැ. මෙන්න මේක තුළ මෙයාට අවබෝධය තියෙනවා මේ දේවල් හේතු වෙලා මේ ඵල ඇති වෙනවා. මේ දේවල් නැති වෙනකොට මේ ඵලෙ නැති වෙනවා කියන අනිත්‍ය සංඥාව නැගෙනවා. යනුව අනිත්‍ය ගැන අවබෝධය ඇති වෙන්නේ. මේ දේවල් හින්දා මේ ඵල ඇති වෙනවා. මේ දේවල් නැති වෙනකොට ඒ වගේ මේ ඵලය නැති වෙලා යනවා. හේතුන් නිසා හටගත්ත සියලු සංස්කාර නැසිලා යනවා කියන අනිත්‍ය සංඥාව මෙයාට ඇති වෙනවා. අන්න ඒක අර 11 ආකාරයකටම මෙනෙහි කිරීම තුල ඇති වෙන අවබෝධයක්. අන්නේ අවබෝධය තුල මෙයා වාසය කරනවා. එතකොට එයාට ඇති වෙනවා උදය වය කියන ඥානය. කියන්නේ මේ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙලා නැති වෙලා යනවා කියලා ඔන්න මෙයාට හැඟීමක් එනවා. කියන්නේ මෙයා මුළු තුන් ලෝකෙම මෙහෙම වෙනවා කියලා දැන් අවබෝධය ආවා. ඇයි බලන්න දැන් අර සම්මසන ඥානයේදී මෙයා මෙනෙහි කළා ආධ්‍යාත්මික වශයෙන්, බාහිර වශයෙන්, අතීත වශයෙන්, වර්තමාන වශයෙන්, අනාගත වශයෙන්, ළඟ වශයෙන්, දුර වශයෙන්, හීන, ප්‍රනීත, ඕලාරික, සුකුම. මෙයා තුන් ලෝකෙම පංචස්කන්ධවල අනිත්‍ය ස්වභාවය විමසපු කෙනෙක්. අන්නේ ඔක්කොම විදර්ශනා හේතු වෙලා මෙයාට එක හැඟීමක් වෙනවා මේ ඔක්කොම ඇති වෙලා නැති වෙලා යනවා. අන්න ඒකට උදේවය ඥානය කියලා. ඔක්කොම ඇති වෙලා නැති වෙලා යනවා කියලා. ඒ වගේ මානසිකාරයකින් ඉන්නකොට මෙයාට කෙනෙක්ගෙන් ආදරයක් ලැබුණොත් මොකද වෙන්නේ? ඒ ආදරේ අරමුණු වෙන්නේ ඇති වෙලා නැති වෙලා යන එකක් විදියට. එතකොට ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ කියන්නේ බලාපොරොත්තු ගොඩ ගැහෙන්නේ නැහැ. ප්‍රාර්ථනා පොදිබඳින්නේ නැහැ. දන්න මේක අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා කියලා. මේක ඇති වෙලා නැති වෙලා යන හැඟීමක් කියලා. කෙනෙක් අපට වෛර කරනවා නම් මෙයාට අරමුණු වෙන්නේ කොහොමද? ඒ වෛරයත් ඇති වෙලා නැති වෙලා යනවා. නේද? එතකොට ඒ අනිත් කෙනාගේ හිතේ තරහක් තියෙනකොට මෙයාට දැනෙන්නේ මේ තරහ ස්ථිර එකක් නෙවෙයි. ඒතර පීඩනේ අඩු වේද වැඩි වේද එහෙම දකිද්දි? අඩු වෙනවා. අඩු වෙනවා. අන්න ඒ විදිහට. අම්මගේ රූපේ දකිද්දිත් අවබෝධය තියෙන මේ අම්මගේ රූපයක නැති වෙලා යන එකක්. ඔන්න ඔයගේ විදර්ශනා මට්ටම් වල ඉඳලා ඉස්සරහට ගිහිල්ලා තමයි අර බන්දුල මල්නිකා අම්මා මාතාව පුතාලා 30 දෙනාගේ මලකඳන් 30 ගෙදර ආවා. ඇඬුවද? ඇඬුවේ නැහැ. ස්වාමියාගේ මලමිනිය ගෙදරට ආවා. ඇඬුවේ නැහැ. මෙන්න මේ මාර්ගය තුල ඉස්සරහට වේල පහින්ම ඇතිවීම නැතිවීම අවබෝධ කරගත්තා. ඒ නිසා ඒවා නැති වෙනකොට
දුක් හටගත්තේ නැහැ. වේල පහින් අවබෝධ කරගෙන හිටියේ. ඉතින් අන්නේ විතරේ උදේවැය ඥානය කියන්නේ අර 11 ආකාරයකටම සම්මර්ෂණය කිරීම තුරු උපදින සියලු සංස්කාර පංචස්කන්ධ ඇති වෙනව නැති වෙනව කියන හැඟීම. ඒ හැඟීම වැඩට යද්දි දැන් වැඩ කරනවා. උයද්දි පිහද්දි වැඩ කරනවා. කෙනෙක්ගේ ආදරයක් ලැබෙද්දි වැඩ කරනවා. වටිනාකමක් ලැබෙද්දි මේ මානසිකාරේ වටිනාකම ඇතිවීම නැතිවීම මෙයා දකිනවා. ඒව නොදකින අය මෙයාට හරියට අහු වෙනවා. එන වටිනාකමක් ලැබෙන උද්දාමයටපත් වෙනවා. ඒ කියන්නේ ඒක නිකන් හැමදාටම තියෙන එකක් වගේ. නමුත් ඒක ඇත්ත తත්වයේ ඇති වෙලා නැති වෙලා යන එකක්. ඉතින් මේ විදිහට උදය වය ඥානය ඇති වෙනවා. මෙන්න මේ සම්මසන ඥානයත් උදේවැය ඥානයත් කියන මෙන්න මේ දෙක අතරට කියනවා තීරණ පරිඥාව කියලා. මෙයාගේ තින් විනිශ්චයක් වෙනවා මේ හැම පංචස්කන්ධ ධර්මයක්ම ඇති වෙලා නැති වෙලා යනවා කියලා. ඔය හරියට කියනවා චුල්ල සෝතාපන්න කියලාත්. චුල්ල සෝතාපන්න කියලා වචනයක් ඔකට පාවිච්චි කරනවා ඔය හරියට. කියන්නේ සෝතාපන්න නැහැ. නමුත් අර සෝතාපන්න මානසිකත්වයකට නිකන් ආසන්න මානසිකත්වයක්. චුල්ල සෝතාපන්න කියන ඔන්න ඔය සම්මසන ඥානයේ ඉඳලා උදේවැය ඥානයට පැමිණිච්ච අවස්ථාව. උදේවැය ඥානය තුළ මේ ඇතිවීම නැතිවීම දැක දැක ඉන්නකොට මොකද වෙන්නේ? දැන් මේ ඇතිවීම නැතිවීම දැක දැක සාමාන්‍ය ජීවිතෙත් ඉන්නවා. නැවත නැවත භාවනා ආදියත් කරනවා. මේ දෙකම කර කර යන ඉස්සරහට. කර කර යද්දී මොකද වෙන්නේ? ඇතිවීම නැතිවීම කියන මේ දෙක තුල වාසය කරද්දී ඇතිවීම කියන එක මගහැරෙනවා. හැලෙනවා. නැතිවීම විතර ප්‍රකට වෙන පටන් ගන්නවා. හරිද? අර ඇතිවීම කියන එකත් හැලිලා මේ භංගය විතරක් එක දිගට පේන්න පටන් ගන්නවා. මේ සංස්කාරයන්ගේ නැතිවීම එක දිගට පේන්න පටන් ගන්නවා. ඒකට කියනවා භංග ඥානය කියලා. එයාට එක දිගට මේ පංචස්කන්ධ කොහේ අරමුණු කළත් අතීතයේ අරමුණු කළත් අනාගතයේ අරමුණු කළත් මේ පැත්ත අරමුණු කළත් බාහිර පැත්ත අරමුණු කළත් මෙයාට වේගෙන් අරමුණු වෙන්නේ බිඳී යාම පිළිබඳව. ඒකට කියනවා භංග ඥානය කියලා. ඔන්න ඕක හේතු වෙලා මෙයාට සසර පිළිබඳව අධික බයක් ඇති වෙනවා. ඒකට කියනවා බහේතුපත්ථාන ඥානය කියලා. සසර ගැන මෙයාට බය ඇති වෙනවා. එනේ මොකද ස්ථිරව එකක්වත් මෙයාට පේන්නේ නැහැ. මෙයාට අරමුණු වෙන හැම එකම මෙයාට වෙන්නේ බිඳී යාමක්මයි. දැන් බලන්න ඔය බය කියද්දී හොල්මනක් දැක්කට පස්සේ අපිට මොකද වෙන්නේ? බය ඇති වෙනවා. ඒ බය සහ මේ බය අතර තියෙන වෙනස මොකද්ද? අර බය ඇති වෙන්නේ මෝහය නිසා. හරිද? අර බය ඇති වෙන්නේ මෝහය නිසා. දැන් බලන්න රහතන් වහන්සේ හොල්මනක් දැක්කොත් බය වේද? මෝහය ප්‍රහාණය නිසා. අපි හොල්මනක් දැක්කම බය වෙන්නේ මෝහය තියෙන නිසා. හැබැයි මෙතනදී මේ බය උපදින්නේ ප්‍රඥාව නිසා. සංස්කාරයන්ගේ ඇත්ත දැකීම තුල ඇති වෙච්ච සසර ගැන බයක් මේකේ තියෙන්නේ. හරිද? අතන ඇති වෙන්නේ මෝහ සංප්‍රයුක්ත බයක් එතන තියෙන්නේ. මෝහය එක්ක නැගෙන බයක්. අවිද්‍යාව එක්ක නැගෙන බයක්. මෙතන තියෙන විද්‍යාව නිසා ඇති වෙන බයක්. දැන් බලන්න මේ පුංචි දරුවෙකුට අපි ගිහින් කියනවා අවුරුදු 3ක විතර. ඒ දරුවගේ ලෙඩක් තිබිලා පරිේෂණයක් කළා අපි දැනගන්න දරුවට පිළිකාවක් කියලා. අපි දරුවට ගිහිල්ලා කියනවා පුතේ මේ පිළිකාවක්. හරිද? ඉතින් යාට ඒක තේරෙනවද? එයාට ගාණක් නැහැ. ඒක එයාගේ මෝහය. එයාට ඒ ගැන අවබෝධයක් නැහැ. එතන තියෙන්නේ භයානක දෙයක්. ශරීරයේ තියෙන පිළිකාව භයානකද නැද්ද? භයානකයි. නමුත් දරුවට කිව්වට බයක් ඇති වෙනවද? නැහැ. ඒ දරුවාගේ නොදන්නකම, අවිද්‍යාව, මෝහය. වැඩිහිටි කෙනෙකුට ඒක හැදලා කිව්වොත් මොකද වෙන්නේ? එයාට ඒ සම්බන්ධ නුවණ තියනවද නැද්ද? අන්න ඒකේ ආදීනව ගැන නුවණ තියනවා. අන්න ඒ වගේ මේ ලෝකේ විදර්ශනා නොකරන අයට මේ සංසාර ගැන බයක් ඉන්නේ නැහැ. අර පිළිකාව දෙන පොඩි දරුවා වගේ. එයාලා සුගතියට යන්න හදනවා. දැන් මේ බණ භාවනා කරන අය අතරත් ඉන්නවද නැද්ද? දිව්‍ය ලෝකෙට ගිහිල්ලා නිවන් දකින්න අදහස් තියෙන අය. හරිද? ඔන්න බලන්න. මනුස්ස ලෝකෙ ඉද්දි කරන්න තියෙන ඔක්කොම ටික කරනවා. හරිද? මනුස්ස ලෝකෙ ඉද්දි උනා ගෙවල් හදනවා. දරුවොත් හදනවා. අම්මලත් වෙනවා. තාත්තලත් වෙනවා. රැකියාත් කරනවා.
ඉගෙනත් ගන්නවා. ඉඩ කඩනුත් ගන්නවා. වාහනත් ගන්නවා. මේ මනුස්ස ලෝකෙද්දී කරන්න තියෙන ඔක්කොම කරනවා නිවන් දකින්න. ඒකට දිව්‍ය තලයට යනවා. දැන් මේ අපේ තියෙන ප්‍රවණතාවයක්. දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ධර්මයේ තියෙන දෙවිවරු අතර ධර්ම අවබෝධ කරනවා. ලේසියි නේ ඉතින්. මේදි ලොකු මහන්සියක් වෙන්න නැහැ. හැබැයි අනිත් ඒවා ඔක්කොම මෙහෙ කරනවා. ළමයිට දෑවැදිත් හදන ඊට ඔක්කොම කරනවා. නිවන් දකින්න දෙවියන් අතරට යනවා. හරිද? හොරකමද නැන්ත. වංචක ධර්මයක් ඕක. හරිද? බුදුරජාණන් වහන්සේ සමහර ශ්‍රාවකයන්ගේ මානසිකත්වයන් දැකලා සමහර අවස්ථාවලදී විග්‍රහ කරපු කාරණා අපේ ජීවිතේට අපි එහෙම වාසිදායක විදිහට හරව ගන්න නරකයි. අපට අවාසියක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ මේ සසර කියනකට ගොම පිටක් තරමවත් වටින්නේ නැති එකක්. ගොම පිටක් තරමවත් මේක වටින්නේ නැහැ. බුදුවරු කියන්නේ මේ තවත් භවයකට නොයෑම පිණිසම උත්සාහ කරන්න. හරිද? නමුත් සමහර අයට මෙන්න මේ බය නැති නිසා මේ භංග ඥානයේ හේතු සංස්කාරයන්ගේ බිඳීම හේතුල මෙයාට ඇති වෙනවා සසර ගැන ලොකු බයක්. හරියට පිළිකාව වැඩි හිටියෙකුට තියෙනකොට ඒ පිළිකාවේ භයානක ස්වභාවය තේරුම් ගන්නවා වගේ. මේ සසරෙහි භයානක ස්වභාවය හාත්පසින් මෙයාට පේනවා. එයා අන්නේ ඒක එයාට ඇතුළේ ඥානයක්. අන්නේ ඥානය තුල මෙයා වාසය කරනවා. අන්නේ ඥානය තුල වාසය කරද්දී මොකක්ද තියෙන්නේ යාට? ආදීනව ඥානය තියෙනවා. ඔන්න ඔය දැන් ඔය මේ පංචස්කන්ධ ධර්ම වල තියෙන බිඳියම් දකින්නකොට බය ඇති වෙනවා. අනේ බය නිසා මේකේ ආදීනවයාට හොඳට මතුවෙනවා. ඒක මෙන්න මේකේ ආදීනවයක්. අපි හිතමු අඩි 20ක් විතර දිග රත් වෙච්ච කොටයක් තියෙනවා. හරිද? අඩි 20ක් විතර දිග රත් වෙච්ච කොටයක් තියෙනවා. මේ රත් වෙච්ච කොටේ Tamanට යන්නුනා කියලා හිතන්නකෝ. අඩි 10ක් Taman ආව කියන්නකෝ. ආපු අඩි 10 සැපසහගත තැනක් පේනවද? නෑ. ඇවිල්ලා හිටගෙන ඉන්නවා කියන්නකෝ. එතන සැපයිද? ඇයි සැප නැත්තේ? පිච්චෙනවා. යන්න තියෙන අඩි 10 ඒත් පිච්චෙනවා. එන රත් වෙච්ච අඩි 20ක් විතර දිග කොටයක් දිගේ ආමගත් දුකයි, ඉන්න තැනක් දුකයි, යන්න තියෙන දුකක් දුකයි. මේක ආදීනවයක්ද නැද්ද? ඔන්නෝම සසරම Tamanට අරමුණු වෙන්න ඕන. අතීතයේ ඉඳලා මේ වර්තමානයට අපි ආවද නැද්ද? හරි රත් වෙච්ච කොටේ අර ටික දුරක් ආවා වගේ. ඊළඟට මෙතන ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒක රත් වෙච්ච කොටේ උඩ ඉන්නවා වගේ. තව සසර ගමනේ යන්නත් තියෙනවද නැද්ද නිවන්ව දැක්කොත්? ඒක කොටේ යන්න තියෙන ඉතුරු ටික වගේ. ඔන්නෝම සසර අරමුණු වෙනවද කියලා බලන්න පොඩ්ඩක්. ඔහොම අරමුණු වෙනව නම් දිව්‍ය ලෝක වලට යන්න හදයිද? නේද? අපි දන්නවා මේ මුළු කොටේම රත් වෙලා තියෙන්නේ. ඒ වගේ මුළු සසරම ගිනි ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ පංචස්කන්ධ ධර්මයේ හරියට ගිනි ගන්න කොටයක් වගේ. ජාති ගින්නෙන්, ජරා ගින්නෙන්, ව්‍යාධි ගින්නෙන්, මරණ ගින්නෙන්, ශෝක ගින්නෙන්, බලාපොරොත්තු බිඳ වැටීම ගින්නෙන් මේ වගේ මහා ගිනි ජාලා වලින් පිලිස්සෙන එකක් ඔය පංචස්කන්ධය කියන්නේ. හරිද? අන්නේ එකේ ආදීනව හොඳට මෙයාට දැනෙනවා. හරියට ගිනිගත් කොටේක යනවා වගේ තමයි මෙයාට සසරේ. එතකොට මෙයාට මේකෙන් පැන ගන්න අදහසක් එනවද නැද්ද? අන්න ඒකට කියනවා මුංචිතු කම්මතා ඥානය. සසරේ මිදෙනු කැමැති නුවණක් උපදිනවා මෙයාට. ඒකට මුංචිතු කම්මතා ඥානය කියලා. හරිද? ඊළඟට මොකද වෙන්නේ? ආදීනව දකින්නවා. ආදීනව දකින්නකොට තව එකක් ඇති වෙනවා. මට ඒක පොඩ්ඩක් මග ඇරුණා. ඔය ආදීනව දකින්නකොට ඇති වෙන නිබ්බිදාව. කලකිරීම. අනේ කලකිරීම නිසා තමයි කියන්නේ අර රත් වෙච්ච කොටය රත් වෙලා තියෙනවා කියලා අපට ආදීනව දැනෙනවා. එතකොට අපිට ඇතිවෙනවා නිබ්බිදාවක් ඇති වෙනවා. කලකිරීමක් ඇති වෙනවා. අනේ කලකිරීම නිසා තමයි අපිට තියෙන්නේ මිදෙනු කැමැති නුවණ. මුංචිතු කම්මතා ඥානය කියන එක. අන්නේ මිදෙනු කැමැති නුවණාවට පස්සේ මොකද වෙන්නේ? මෙයා විදර්ශනාවට තව ගැඹුරින් බැහැ ගන්නවා. ඒකට කියනවා පටිසංකානු දර්ශන ඥානය කියලා. තව තවත් මෙයා අනිත්‍ය දැන් මෙයාට පැන ගන්නනේ ඕන. පැන ගන්න අවශ්‍ය හැම දෙයක්ම කරනවා.
අනිත්‍ය වශයෙන් විදර්ශනා කරනවා, දුක් වශයෙන් විදර්ශනා කරනවා, අනාත්ම වශයෙන් විදර්ශනා කරනවා, අසුභ වශයෙන් විදර්ශනා කරනවා. මේ විදිහට පුළුල්ව විදර්ශනා කරනවා. ඒකට කියනවා පටිසංකාන දර්ශන ඥානය කියලා. අන්න ඒක හේතුලා තමයි සංස්කාර උපේක්ෂා ඥානය උපදින්නේ. ඒ සංස්කාර උපේක්ෂා ඥානය තුල යම් කිසි කෙනෙක් හොඳට හිත පුරුදු කරද්දී තමයි අනුලෝම ඥාණයෙන් මාර්ග හිත පහළ කර ගැනීමට පරිසරය සකස් වෙන්නේ. ඉතින් ඔන්නෝ විදිහට අපිට මේ නිර්වාණය සාක්ෂාත් කිරීමේදී ක්‍රමානුකූල පිළිවෙලක් තියෙනවා. නේද? පිළිවෙලක් තියෙනවා. අන්නේ පිළිවෙලටම අපි ඉස්සරහට යන්න ඕන. ඔන්න බලන්න අපි ඉස්සෙල්ලම යම් කිසි භාවනාවකින් යම් හිතෙහි එකඟතාවයක් ඇති කරගන්න ඕන. අපි එතනදී ගත්තේ ආනාපාන සතිය. කෙනෙකුට මෛත්‍රී භාවනාව ගන්න පුළුවන්. කෙනෙකුට අසුබේ ගන්න පුළුවන්. එහෙම කෙනෙකුට තමන් රුචි භාවනාවත් තුළින් සමාධියක් ඇති කරගන්න ඕන. සමාධිය ඇති කරගෙන හොඳට මතක තියාගන්න සමාධිය දෙකට බෙදා ගන්න ඕන. සමාධිය කියන්නේ නාම කොටස. ඒ නාම කොටසට උපකාර වුණා රූප කොටස. එතකොට නාම රූප දෙකක් තියෙනවා. අන්න ඒ විදිහට ඒ දෙක වෙන් කර ගැනීම අන්ධයයි පිළයි වගේ නාම රූප පරිච්ඡේදය. ඊළඟට ඒ දෙක කොහොමද එකිනෙකාට උදව් වෙවි සසර ගමනක යන්නේ කියලා මෙනෙහි කරන්න ඕන. ඊළඟට පච්චේ පරිග්ඝා ඥානය. මෙතන නාමය කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන. රූපය කියන්නේ මේ සතර මහා ධාතුන්ගේ සකස් වෙච්ච එක. මේ පහ කුමක් හේතුවෙන් හටගත්තේද? පච්චේ පරිග්ඝා ඥානය හේතුඵල විමසනවා. ඊළඟට සම්මසන ඥානය. මේක තමන්ගේ පැත්තට දාලා බැලුවනේ ඉස්සෙල්ලා. දැන් බලමු බාහිර පැතිවලට දාලා. අතීතයට දාලා බලනවා. අනාගතයට දාලා බලනවා. ළඟ වශයෙන්, දුර වශයෙන් 11 ආකාරයටම සම්මර්ෂණය කරනවා. එතකොට මෙයාට අවසාන එනවා ඵලයක් මේ හැම දෙයක්ම ඇති වෙලා නැති වෙනවා. අන්න උදේවැය ඥානය. අන්නේ උදේවැය ඥානය තුල වාසය කරනකොට ඇති වෙනවා භංග ඥානය. ඇතිවීම කියන එක මග හැරිලා නැතිවීම කියන එක භංගයම ප්‍රකට වෙනවා. භංග ඥානය තුල වාසය කරනකොට තමයි තියෙන්නේ බහිතුපට්ඨාන ඥානය. මේ සසර පිළිබඳව බය ඇතිවෙනවා අර බිඳී යෑම දකින්ති. අන්නේ බය හේතුල මෙයාට සංසාරෙම රත් වෙච්ච කොටයක් වගේ අරමුණු වෙනවා. ආදීනව පේන පටන් ගන්නවා. ඒ ආදීනවේ හේතුල මෙයාට කලකිරීම ඇති වෙනවා. සසර ගැන නිබ්බිදාව. අන්නේ නිබ්බිදාව කලකිරීම නිසා මේකෙන් ගැලවෙන්න කැමැත්ත පහළ වෙනවා. මුංචිතු කම්මතා ඥානය. ඒක හේතුල මෙයා මේකෙන් ගැලවෙන්න තව තව විදර්ශනා කරනවා. ඒකට කියනවා පටිසංකානු දර්ශන ඥානය කියලා. අන්න ඒක තුලම වාසය කරනකොට මෙයාගේ හිත සංස්කාර උපේක්ෂාවෙහි පිහිටනවා. අනේ සංස්කාර උපේක්ෂාවෙ පිහිටන මෙයා ඊට අනුලෝම ඥානය තුලින් මොකද වෙන්නේ? මාර්ගිත උපදවා ගැනීමට සුදුසු කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එතකොට තමයි සෝතාපන්න වීම කියන එකක් ගැන අපිට කතා කරන්න පුළුවන්. ඒ නිසා මේ මාර්ගය හරියට දැනගෙන මේ මාර්ගයට අනුකූලව කල්යාණ මිත්‍ර ඇසුරක් එක්ක, ගුරු ඇසුරක් එක්ක ඉස්සරහට යන්න ඕන. මේ හැම අත්දැකීමම ගුරුවරයාත් එක්ක කතා කරන්න ඕන. ඊළඟ මේ දැන් මේ පුළුල්ව විස්තර කළ යුතු එකක් අපි මේ පැයකට අඩු කාලයක් තුළ විස්තර කළේ. පුළුල්ව කතා කළ යුතු දේවල්. ඉතින් මේවා අර විශේෂයෙන්ම ගුරුවරයෙක් ඇසුරු කරන්න ඕන. ගුරුවරයෙක් නැතුව තනියම යන්න එපා. මොකද වැරදුනොත් අපිට වැරදුනා කියලා හොයාගන්න අමාරුයි. විශේෂයෙන්ම මේ උපක්ලේශ එහෙම 10ටම අහු වෙන්න පුළුවන් ගොඩක් අය. හොඳයි. මීට වඩා අපි අනුශාසනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද විදර්ශනාව කියන මාතෘකාව යටතේ අපි කතා කළේ නාම රූප පරිච්ඡේදයේ ඉඳලා අනුලෝම ඥානය දක්වා යම් කිසි අවබෝධයක් ඇති කරගන්න උපකාරක ධර්මයක් විදියට කතා බහ කළේ. මේ සිදු කරගත් උදාහරණ ධර්ම දානීය පින්කමේ හේතුවෙන් මේ පින්නන්ත හැමදෙනාට මේ අදාළ ඥානයන් තමන්ගේ හිතේ නැවත නැවත පෙළක් විදියට සකස් කරගෙන මේ සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම සෝතාපන්න ආර්ය ශ්‍රාවකත්වයේ උපදවා ගැනීමටම හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරන්නේ කළුතර බෝධිය සීල භාවනා වැඩසටහන් වලට සහභාගී වන ලොව දිනන බුදුමග ශවන් දෙන ඊටාම ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකා පිරිසක් විසින් මේ පින්නන්ත පිරිස ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් සඳහන් කරලා නැහැ. ඒ නිසා තමයි අපිට
පුණ්‍යානුමෝදනා කරන්න තියෙන කාලෙත් බණ කියන්න අවස්ථාවක් ලැබුණේ. ඉතින් පින්නන්ත හැමදෙනාටම ආශිර්වාද කරනවා ඒ ගුණයටත් ඒ වගේ මේ සිදු කළ මහානීය පින්කමටත් ආශිර්වාද කරන පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේ මේ පින්නතුන්ගේ ජීවිතයේ පින්නතුන් නම් මිය පරලෝකයේ අය ඉන්නවා නම් ඒ ඇත්තන්ටත් මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සියලුම දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. අවසාන වශයෙන් කලුතර බෝධිය සීල භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වන මේ පින්නන්ත හැම දිනාටමත් පින්නතුන්ගේ පවුලේ හැම දිනාටමත් ලෝකේ බණහපු හැම දිනාටම මේ සම්මා සම්බුද්ධ ශාසනය ගිලිහෙන්නට කලින් ඒ බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණු යම්කිසි මෙහෙයක් වැඩපිළිවෙලක් තියෙනවද? ඒ වැඩපිළිවෙල මරණයට කලින් සිද්ධ කර ගැනීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, සිහිය, නුවණ, වීරිය, අදිෂ්ඨාන නැවත නැවත ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති.